සුබ දවසක් හැමෝටම. මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ 2017 වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එකේ Python ප්‍රශ්නය. මම මේ Python ප්‍රශ්නෙට දාන්නම් පේපර් එකකින්. මේ තියෙන්නේ Python ප්‍රශ්නය. මේකෙම සිංහල මීඩියම් පේපර් එකක් තියෙනවා මන් ළඟ. මේක තමයි සිංහල මීඩියම් ප්‍රශ්නය. හරිද? ඒත් හැබැයි මේ සිංහල මීඩියම් ප්‍රශ්නේ මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මේකේ තියෙනවා පාරිභෝගිකයන් වර්ග දෙකකට මේ බිල හදන්න කියලා. නේවාසික පාරිභෝගිකයන් සඳහා මේ ටික ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා කියලා මෙතන වෙනස් කරගන්න. නේවාසික කියන වචනේ ව්‍යාපාරික කියලා වෙනස් කරගෙන ඔයගොල්ලෝ ප්‍රශ්නේ කියවලා බලන්න. හරිද? ඔයගොල්ලෝ දැන් මෙහෙමයි කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. වීඩියෝ එක පෝස් කරගෙන ප්‍රශ්නේ හොඳට කියවලා මේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ උත්තරේ ලියන්න. ඒ කියන්නේ ෆ්ලෝ chart එක ඇඳලා Python program එක ලියන්න. හරිද? ඊළඟට සිංහල මීඩියම් දරුවන්ටත් පුළුවන් මේක බලාගෙන ෆ්ලෝ chart එක ඇඳලා Python program එක ලියන්න. හරි? ඊගාවට ආපහු වීඩියෝ එකට ඇවිල්ලා හරි? ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියපු උත්තරෙත් එක්ක මගේ උත්තරේ සංසන්දනය කරලා මොනවද ඔයගලන්ට වැරදුනේ ඔයගලන්ගේ සියලුම දේ හරිද ඔයගොල්ලෝ කොච්චර සාර්ථකව ප්‍රශ්නෙට උත්තරේ ලිව්වද කියලා මගේ උත්තරෙත් එක්ක සංසන්දනය කරලා නැවතත් බලන්න. හරිද? හරි. දැන් මං හිතනවා හැමෝම උත්තරේ ලියාගෙන ඇවිල්ලා තමයි මේ වීඩියෝ එකේ මෙතන ඉඳලා බලන්න කියලා. හරිද? අපි කියවලා බලමු ප්‍රශ්නය. Lanka Electro wants you to write a Python program for them to bill their customers. They provide you with the following information. They have two types of customers, residential customers and business customers. දැන් මේ ටික තියෙන්නේ මේ residential users ලාට බිල හදන ක්‍රමය. ඊළඟට තියෙනවා business users ලාට බිල හදන ක්‍රමය කියලා තව ක්‍රමයක් දාලා. අපි බලමු මොකද කියන්නේ කියලා. Your program should ask the user for an account number, a customer code, number of units used. හරි? තුනක් අහනවා. හරිද? account number, your program should ask the user for account number, customer code, number of unit used to insert කරන්න කියලා ඒක කියන්නේ. හරිද? ask the user කියලා කියන්නේ අපි enter කරන්න ඕනේ මේ තුන. If first character of the customer code is R, consider such customer as residential. හරි? customer code එක input කරන්න කියලා ඒකේ first character එක අරගෙන ඒ first character එක R නම් එයාට මේ residential users ලාට බිල හදන විදිහට තමයි හදන්න ඕනේ. හරිද? if it is B, ඒ කියන්නේ ඒ first character එක B වුණොත් consider as business customer and prepare the bill approximately. හරිද? prepare කරන්න ඕනේ මේ විදිහට. display customer code and billing amount as output. දැන් output එකක් තියෙනවා. display customer code and the billing amount. හරිද? අපි දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට ඔයගොල්ලෝ ඉස්සෙල්ලා බලන්න ඕනේ input මොනවද, process මොනවද, output එක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. හරිද? මම දැන් ඔයාලට input පෙන්නුවා. input තුන මොනවද? account number එකයි, customer code එකයි, number of unit used දුයි තමයි input. හරිද? output එක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? customer code and billing amount. තර ඒ අනුව තමයි අපි මේ බිලට data ටික දීලා තියෙනවා වර්ග දෙකට ගැලපෙන විදිහට process කරලා මේ output එක පෙන්වන්න ඕනේ. හරිද? අපි බලමු දැන් කොහොමද මේ flow chart එක අඳින්නේ කියලා. හරිද? ඇත්තටම මම මෙතනදී ඔයගලන්ට flow chart එක නෙමෙයි පෙන්වන්න යන්නේ. pseudo code එක. හරිද? මොකද මට flow chart symbols අරගෙන අඳින්න ගියාම ටිකක් කරදර නිසා මම ඔයගලන්ට pseudo code එක ලියලා පෙන්වන්නම්. pseudo code එකෙන් flow chart එක මේ ඔයගලන්ට මාක් කරගන්න ලේසියිනේ. හරිද? එතනදී ඔයගොල්ලෝ flow chart symbols ටික හරියට ඇඳලාද තියෙන්නේ කියලා බලන්නයි ඕන වෙන්නේ. මම ඒ ටිකත් කියන ගමන් ඔයගලන්ට මේ ප්‍රශ්නේ පැහැදිලි කරලා දෙන්නම්. හරිද? හරි. අපි pseudo code එක ලියන්නේ ඉස්සෙල්ලාම දාන්නේ start කියලානේ. ඔන්න start ලිව්වා. හරිද? ඊට පස්සේ inputs ලියන්න ඕනේ. inputs මොනවාද? count number එක. මේක අපි as කියලා variable එකක් ගන්නවා. AC කියලා ගත්තා. නැත්නම් වරහන් ඇතුලේ AC දාන්නත් පුළුවන්. හරිද? ඊළඟට customer code එක. මම මේක ගන්නවා CC කියලා. දැන් මම ලියන්නේ Python program එක නෙමෙයි pseudo code එක ලියන්නේ. ඊළඟට units used නේද? ඊට පස්සේ අපි දාමු units as එකක් කෙටි කරගමු නේද? UN කියලා.
හරි. ඔන්න මම ඉන්පුට්ස් ටික ලිව්වා. ඊළඟට මට මේකෙදි මට ගන්න ඕනේ t කියලා variable එකක් මම ගන්නවා. dot amt කියලා මට total amount එක store කරගන්න ඕනේ. මම ඒකට variable එකක් අරගන්නවා. මේ දෙකම මම 0 වලට assign කරනවා. හරිද? ඊළඟට අපි ගන්න ඕනේ අර මේකේ කියලා තිබුණානේ customer code එකේ first letter එක R ද B ද කියලා check කරන්න ඕනේ කියලා. එහෙනම් අපි ඒක අරගෙන ඉන්න එපා නේද? ආයිත් process එකක් අපිට හම්බ වෙනවා. හරිද? මම ඒක ගන්නවා n කියලා variable එකක් n කියලා අරගෙන ඒකේ අපි මෙහෙම ලියමු. දැන් pseudo code එකේ හරි flow chart එකේ හරි මෙහෙම ලිව්වට කමක් නැහැ. get the first letter of CC. Get the first letter of CC. හරි. ඒක equal කරලා තිනවා n වලට. ඕන කරන data ටික හරි. දැන් අපි process එක කරමු. මම දැන් check කරනවා if ඉස්සෙල්ලා අපිම බලන්න ඕනේ මේ customer code එකට අනුව n වලට අනුව මේ n කියන්නේ r ද b ද කියලා නේද? එතකොට අපි ලියමු if n equals ද කියලා. මම double equal ම ලියනවා. ඒක මේ විදිහටම පුරුදු වුණාම ඔයගලන්ට ලේසි. මොකද Python වල අපි if එකේ condition එකක් check කරනකොට double equal කොහොමවත් use කරන්න ඕනේ. මෙතන මෙහෙම තනි equal එකක් තිබ්බත් වැරදි නැහැ. ඔයගලන් double equal පාවිච්චි කළත් වැරදි නැහැ. හරිද? දෙකක් මතක තියාගන්නට වඩා එකම එක මතක තියාගන්න එක ලේසියිනේ. ඒක නිසා if n double equals r. ඊතර මේක මේ string එකක් විදිහට කොහොම දෙන්න ඕනේ. හරිද? then හරි. එහෙමනම් මොකද්ද කරන්න කියලා තිබුණේ? අර total amount එක හොයන ක්‍රමයක් ඒකේ තිබුණා නේද? මේ use කරපු units ගානේ හැටියට. processing fee එක 200යි basic service fee එක 300යි කියලා තියෙනවා. අපි මෙහෙම දාමු f fee කියලා දාමු නේද? f fee එක මෙහෙම ලියන්න ඕනේ නැහැ. හරිද? 200යි කියලා අපි මෙහෙම assign කරගමුකෝ. එතකොට change කරන්න ඕනොත් fees සරින් සරේට අපිට එතන විතරනේ change කරන්න තියෙන්නේ. ඊළඟට basic service fee එක 300යි. service fee එක සමානයි 300යි. හරිද? එතකොට මොකද තියෙන්නේ? පළවෙනි units 90ට රුපියල් 10 ගානේ සහ exceed වෙන 90 units වලට වඩා exceed වුණොත් 12 ගානේ යනවා කියලා තියෙනවා. හරිද? එතකොට එහෙනම් අපි මෙතනදී check කරන්න වෙනවා නේද? unit ගාන 90ට හෝ 90ට වඩා අඩුද කියලා. එහෙමනම් එක calculation එකක් වෙන්න ඕනේ. 90ට වඩා වැඩි වුණොත් එක calculation එකක් වෙන්න ඕනේ. නේද? අපි බලමු if un අපේ units ගාන තියෙන un එකේනේ. un less than or equals ද කියලා බලමු 90 වලට. හරිද? then එහෙම වුණොත් total amount එක හදමු අපිනේ t කියලා දාමු. මම total amount එකම නෙමෙයි t කියලා ගත්ත එක. t equals මොකද වෙන්න ඕනේ? un into 10. මම දාන්න ඕනේ. මේ .00 කියලා දාන්න ඕනේ. මොකද ඒක currency එකක් නේ. question එකේ එහෙම දීලා තියෙන හින්දා ඔයගොල්ලෝ නිකම්ම 10 විතරක් දාන්න එපා. ඒතොර ලකුණු අඩු වෙන්න පුළුවන්. .00 කියලාම දාන්න. හරිද? දැන් 90ට වඩා අඩු වුණොත් ඕක වෙන්නේ. එහෙම නැත්තම් else කියලා කියන්නේ ඊට වඩා වැඩි වෙනවා කියන එක නේද? ආයි check කරන්න ඕනේ. else කියලා ලියන්න පුළුවන්. 90ට වඩා වැඩි නම්. මොකද වෙන්න ඕනේ? t equals මොකද්ද? 90 asterisk 10. එතකොට වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම 90ට වඩා වැඩි 91 හෝ ඊට වඩා. එතකොට 90ක් තියෙනවා. එතකොට 90 10න් වැඩි කරලා ඒකට අපි එකතු කරගමු මෙහෙම. un minus 90. un වලින් 90ක් අඩු කළාම ඉතිරි ගාන. ඉතිරි ගාන තමයි 12 ගාන කියලා කියන්නේ. 90 වලට වඩා exceed වෙන units වලට unit එකකට 12 ගානේ තමයි add වෙන්නේ. හරිද? ඔන්න ওই විදිහට තමයි එතකොට t calculate වෙන්නේ. හරිද? අපි දාමු end if. හරිද? මෙහෙම උනයින් පස්සේ total amount එක කියන්නේ මොකද්ද? .amt. අපි ඒකට හදාගමු. නේද? .amt. .amt equals මොකද්ද? p fee. processing fee නේ? p ඒක processing fee. p fee කියන variable එකේ තියෙන්නේ. නේද? ඕකේ තියෙන්නේ. plus is service fee. service fee SC fee plus නේද 90ට වඩා අඩු වුණොත් T වල ස්ටෝර් වෙන්නේ මේ price එක 90ට වඩා වැඩි වුණොත් T වල ස්ටෝර් වෙන්නේ මේ price එක හරිද දැන් හරිනේ ඔන්න අපි residential customer කෙනෙකුට bill එක හදාගත්තා හරි
දැන් අපිට තියෙන්නේ 00 දාගමු. දැන් අපිට තියෙන්නේ බිස්නස් කස්ටමර්ට මේක හදාගන්න. හරිද? අපි බලමු මෙතනදී දැන් අපි චෙක් කරමු කෙලින්ම. else if කියලා චෙක් කරමු. නේද? n ඒක else කියලාම දාන්නේ නැතුව වෙන අකුරක් වැරදිලා තියෙන්න පුළුවන් හින්දා b මද කියලාම චෙක් කරමු. b then හරි? දැන් අර විදිහම තමයි. නේද? අපිට මේක කොපි කරලා price එක වෙනස් කරන්න මේ ටිකම අපිට පුළුවන් නේද කොපි කරගන්න. නේද? change වෙන්නේ පොඩි තැන් කීපයක් විතරයි. නේ? ඔන්න මම ඒ ටිකම කොපි කරගත්තා. fee අපි බලමු ප්‍රශ්න කීයද කියලා. business customer කෙනෙකුට processing fee එක 300යි service fee එක 400යි. එතන මෙතෙන්ට දැම්මා 300යි මෙතෙන්ට දැම්මා 400යි කියලා. හරිනේ? ඊට පස්සේ 90ට වඩා අඩු නම් first 90 units වලට 10යි. exceed වුණොත් 90 වලට වඩා 15 වෙනවා. හරිද? එතකොට එහෙනම් මෙතන 10ම තමයි. ඊට පස්සේ exceed වුණොත් 15 වෙනවා cost එක. එහෙනම් මෙතන 15 කරන්න විතරයි තියෙන්නේ. ඔයගලන්ට ලියද්දිත් ඔයගලන්ට තියෙන්නේ අර ටික පොඩ්ඩක් change කරන්න විතරයි. හරිද? මේව මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ customer R වුණොත් මේ විදිහට total amount එක හැදෙනවානේ. ඒ first letter එක B වුණොත් මේ විදිහට total amount එක හැදෙනවා. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට මේ ලොකු if එකේ මේ මුලින් පටන් ගත්ත if එකේ end if එක අපි දාගමු. end if. හරිද? ඔන්න end if කළා. ඊළඟට අපිට තියෙන්නේ stop එක. දැන් අපේ pseudo code එක complete. හරිද? දැන් මේක flow chart එක අඳින්න කිව්වහම ඔයගොල්ලෝ start symbol එක ඇඳා. ඊට පස්සේ සමාන්තරාශ්‍රයක් ඇතුලේ මේක ලිව්වා. ඊතලයක් ගහලා ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ rectangle එකක් ඇතුලේ මේක ලිව්වා. මේකත් තවත් rectangle එකක් ඇතුලේ ලිව්වා. ඊට පස්සේ මෙතෙන්ද decision symbol එක දාන්න ඕනේ. ඒක ඇතුලේ ලියනවා if n equals r විතරක්. හරි then ලියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ඒක yes no දෙකක් තියෙනවානේ. yes පැත්තේ අපි ලියනවා. yes උනහම ලියනවා. මේ process දෙකක් දානවා. තනි process එකෙත් පුළුවන් මේක නා. p fee 200යි SC fee 300යි කියලා ඒ process එක ඇතුලේ දානවා. ඊට පස්සේ අපිට වෙනවා ආපහු addition symbol එක පටන් ගන්න. නේද? ඒකෙදි check කරන්න වෙනවා if un 90ට වඩා අඩුද කියලා. ඒක ඇතුලේ yes වුණොත් process එකක් දාන්න වෙනවා un 10න් වැඩි කරලා. එහෙම නැත්නම් no වුණොත් ආයි no කියලා දාලා process එකක් දාන්න වෙනවා මෙන්න මේක. හරිද? ඊට පස්සේ ඒක සම්බන්ධ කරලා end if කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ end if කරන්න end if කරනවා. හරිද? ඊට පස්සේ total amount එක මෙන්න මේක process symbol එකක් ඇතුලේ දානවා. හරිද? දැන් ඒක ඉවරයි. දැන් මේ if yes වුණොත් මේ if එක yes වුණොත් නේ මේ ටික ආවේ. හරිද? ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ඒ addition symbol එකේ අනිත් පැත්ත no වුණොත් ආපහු condition එකක් දානවා අපි n b ට සමානද කියලා. හරිද? එහෙම සමාන නම් yes වුණොත් මෙන්න මේ දෙක දාලා යටින් ආයි අර වගේම අර පැත්ත වගේමයි addition symbol එක දාලා 90ට වඩා අඩුද කියලා බලලා ඒ addition symbol එක yes වුණොත් මේක දාන්න. ඒක no වුණොත් මේක දාන්න. හරිද? ඒක ඒ if එක ඉවර කරන්න end if කරලා ඒක යටින් වෙන මේක එන්න ඕනේ. ඒතකොට අර ලොකු if එකත් ඉවරයි. හරිද? ඒකෙන් program එකත් ඉවර වෙනවා. ඊළඟට stop symbol එක oval එකක් දැම්මනම් හරි. ওই විදිහට තමයි මේකට ගැලපෙන flow chart එක අඳින්නේ. හරිද? ඔයගලන්ට කාට හරි flow chart එක ඇඳ ගන්න බැරි වුණොත් comment එකේ comment එකක් දාන්නකෝ. මම එතකොට මේ පොඩි මේ වීඩියෝ එකකට දාන්නම් මේකේ flow chart එක රූපය ඇඳලා කොලේක ඇඳලා මම දාන්නම්. හරිද? ඔයගලන්ට එහෙම ඇඳ ගන්න බැරි අය ඉන්නවනම් comment එකක් දාන්න. ඔයගලන්ට ලේසියෙන් ලියලා පෙන්නන්න පුළුවන් තැනක් නිසා මේ Python new window එකම අරගෙන මේක ලිව්වේ. හරිද? ඒක Python program එකක් විදියට අපිට මෙහෙම run කරන්න නේද? error save මේ හැමතැනම. මොකද මේවා Python syntax වලට නෙමෙයිනේ ලිව්වේ. අපි දැන් බලමු මේ pseudo code එක කොහොමද Python program එකකට convert කරන්නේ කියලා. ඔයගලන් දැන් මෙතනදිම බලාගත හැකි මේක Python වලට convert කරන හැටි. හරිද? දැන් මම මේක save කරලා තියෙන්නේ .py file එකක් විදිහට. දැන් ඔයගොල්ලෝ බලන්න කොහොමද මේ pseudo code වල තියෙන instruction Python instruction වලට convert වෙන්නේ කියලා. හරි? අපි එකින් එක කරමු. start එක නැහැනේ. ඒක අයින් කරන්න වෙනවා.
අපේ මුලින්ම තියෙන ඉන්පුට් තුනක් AC වලට එකක් තියෙනවා. int input එකක් ලියාගමු. හරි customer code cc cc equals ඒක නිකන් ඉන්පුට් එකක්. integer වලට ඒක කන්වර්ට් කරන්න ඕනේ නැහැ. ඊළඟට unit ගාන ඒක input integer වෙන්න ඕනේ. un කියලා ගත්තේ. හරි inputs ටික හරි. ඒක නිසා මම මේක මකනවා. හරිද? සුඩෝ කෝඩ් එකේ තිබුණු ඒ ලයින් එක මකනවා. ඊට පස්සේ අපිට තියෙනවා t equals 0 total amount equals 0 කියලා දෙකක් අපි ගත්තා. මේ දෙක නම් අත්‍යවශ්‍ය නැහැ Python වලට. මොකද අපි මේක t වලට assign කරලා විතරනේ තියෙන්නේ. tot amount කියන එකත් මේ පැත්තේ තියෙන එකක්. හරිද? වම් පැත්තේ නම් තියෙන එක කොහොමත් මේ දෙක ලියන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අපි ඒක අතාරිමුකෝ. හරි? ඊට පස්සේ මේක අත්‍යවශ්‍යයි. first letter of cc. right, n equals get the first letter of cc. ඒ කියන්නේ cc කියලා කියන්නේ customer code එක. customer code එක ඇවිල්ලා string එකක්. එතන ඔයගොල්ලෝ දන්නවා string එකක් කියලා කියන්නේ data structure එකක්. හරිද? data structure එකක් නම් data structure එකේ each and every item එක අපිට address කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතන හැම string character එකකම 0 වලින් පටන් ගන්න index එකක් තියෙනවා. හරිද? එහෙනම් අපිට පුළුවන් n equals cc 0 කියලා ගන්නයි. මං කියන්නේ 0 වලින් first letter එක නේ මේ r ද කියලා check කරන්න තියෙන්නේ. එතකොට first letter එක නම් තමයි ගන්න ඕනේ. හරිද? first letter එක ගන්න cc 0 කියලා ගත්තනම් හරි. දැන් Python කියන්නේ case sensitive නිසා ඔයගොල්ලෝ දන්නවා මේවා capital simple හරියට බලලා ලියන්න. cc අපිට simple තිබ්බේ. එතකොට එහෙනම් මෙතන cc simple ලියන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අපි මේ line එක ඉවත් කරමු නේ. හරි දැන් අපිට ඕනේ if එක ලියා ගන්න තියෙන්නේ. දැන් මෙතන මම if I capital එහෙම then කියලා ලියලා. එහෙම බෑනේ. දැන් අපි Python syntax වලට අනුව ලියමු. if n equals ද කියලා බලනවා r වලට. හරිද? ওই විදිහට. then කියලා ලියන්නේ නැහැ. වෙනකොට colon එකක් දානවා. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? p fee එක 200යි, se fee 300යි කියලා. මේ දෙක නම් වෙනසක් නැහැ. මේ දෙක ඒ විදිහටම අපිට indent කරලා ලියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ටිකනේ indent කියන්නේ. දැන් ඒ indentation තියෙන්න ඕනේ if එක ඇතුලේ හින්දා. හරිද? ඊට පස්සේ තියෙන්නේ මේක මේ if un 90ට වඩා අඩුද කියලා බලනවා. හරිද? එතකොට මෙතන if un less than or equals 90 colon. හරිනේ? දැන් ඒ if එක ඇතුළ. දැන් මේ if එක ඇතුළ තමයි මේ තියෙන්නේ. මේ if එක ඇතුළ තමයි මෙතන. හරිද? indent කරන්න ඕනේ එතන. indent කරලා අපිට මේ සමීකරණ ලියන්න තියෙන්නේ. ඒක එහෙමම මේක වෙනස් වෙන්නේ නෑ නේද? ඊළඟට else එකක් තියෙන්නේ. else එකක් මෙතන ලියන්න. else colon. හරිද? else එකේ මොකද්ද තියෙන්නේ? මෙන්න මේක. ඒක එහෙමම අපි copy කරලා ලියාගමු. මම ඒක පහසු වෙන්න තමයි මේකෙම අරගෙන ලිව්වේ අර pseudo code එක. හරිද? ඔන්න දැන් endif. endif කියලා කියන්නේ ඔන්න ඔතෙන්ට. ඔතෙන්ට එනවා කියලා කියන්නේ endif. හරිද? endif වෙලා තියෙනවා. මෙන්න මේ සමීකරණය. අමතකයි අපි ලිව්වා මේ pseudo code එකේ tot amount equal p fee se fee plus t කියලා. හරිද? t කියන්නේ මේ generate කරගත්තු එක unit price එක 90ට unit number of units ගන්න 90ට වඩා අඩු වුණොත් මේ විදිහට 90ට වඩා වැඩි වුණොත් මේ සමීකරණය කොයි විදිහකින් හරි t වලට එනවනේ cost එක. ඒ cost එක තමයි මේ service charge processing charges එක එකතු වෙලා මේ total amount එක calculate වෙන්නේ. හරිනේ. දැන් ඔන්න ඒ part එක හරි. මම මේ ටික ඔක්කොම මකනවා. දැන් අපිට තියෙන්නේ මේ if එකේ else එක. හරිද? ඒ if එකේ else එක. අපි ඒක කිව්වා කතා කරගත්තා ඒ else කියලාම ලියමු කියලා නේද? else if එකක්ම ලියමු කියලා. else if n අර ටිකම copy කරලා මට දාන්න තිබුණා. හරිද? b colon. කොහොම ලියමු. හරිද? එතකොට අර විදිහමයි මෙන්න මේ දෙක ගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ආයිත් අපිට මේක 90ට වඩා අඩුද කියලාම චෙක් කරන්න වෙනවා මේ බිස්නස් කස්ටමර්ස්ලාට අපි මේ හදන්නේ එහෙම වුණොත් යුනිට් එකක් 10 ගානෙම තමයි ලැබෙන්නේ. එතකොට if එක ඇතුලේ ඔන්නවම ලිව්වා. හරිද? else වුණොත් else කියලා ලිව්වා. else colon එකක් දාන්න ඕනේ. else වුණොත් මේ සමීකරණ ඒකේ තිබ්බේ. අපි මේ pseudo code එකේ ලියපු එකම තමයි මේ ලියන්නේ Python වලට. ඒකයි ඔයගලන්ට මුලින්
ඩිසයින් එකට තමයි අර ෆ්ලෝ chart එක ඇඳ ගන්න තිබුණේ. ඇල්ගොරිතම් එක කරගත්තයින් පස්සේ අපිට ඒ ඇල්ගොරිතම් එක බලාගෙන Python program එක ලියන එක මහා දෙයක් නෙමෙයි. හරිද? දැන් end if කියන්නේ මෙන්න මෙතන. කර්සර් එක මෙතන මොනවා හරි අපි ලියනවා කියන්නේ ඒ කියන්නේ if එක ඉවරයි කියන එක. අපි එතෙන්ද මේ total amount එක දාගමු අර residential customers ලගේ දැම්මා වගේම. හරිද? ඔන්න දැන් ඒකත් හරි. මෙතෙන්ට වෙනකන් ලිව්වා. ඔන්න මෙතෙන්ට එනවා කියලා කියන්නේ ලොකු if එකත් ඉවරයි කියන එක. ඊට පස්සේ මුකුත් නැහැනේ stop නේ. ඒක නිසා අපේ Python program එක ඔතනින් ඉවරයි. හරි ඔන්න ඉවරයි Python program එක ලියලා. දැන් අපිට තියෙන්නේ මේක run කරලා බලන්න, save කරලා run කරලා බලන්න. මම මේක save as එකක්ම දාන්නම්. අපිට මෙතන පොඩ වැරදුනානේ else if එක හදන්න බැරි වුණානේ නේද? ඒකයි error එක ආවේ. elif නේ එතන දාන්නේ නේද? elif කියලා දාන්න ඕනේ. ආයි අපි save කරමු. ආයි run කරමු. ආයිත් colon එක දාන්න අමතක වෙලා. මේක copy කරගත්තා colon දාලා නැහැ. ආයිත් අපි save කරමු. ආයිත් run කරමු. හරි දැන් හරි. account number එක input කරන්න කියනවා. අපි බොරු account number එකක් දාන්නේ. හරි customer code එක දැන් අපි හිතමු residential customer කෙනෙක් R001 එයාගේ customer code එක ඔන්න input කරලා ඊට පස්සේ number of units ගාන අපි දාමු 60යි කියලා. හරිද 60යි. දැන් මොකක්ද අපිට අමතක වුනේ? අපිට මේකේ print එකක් දාන්න අමතක වුණා. එහෙනම් අපි දැන් ගිහිල්ලා print එකක් දාමු. මම මේක closeම කරන්නම්. දැන් input දැම්ම process එකත් හරි අපිට අමතක වුනේ print එක දාන එක. හරිද? අපි print එකම දාමු මෙන්න මෙතන. හරි ඒ කියන්නේ ඔක්කොම if වරුණයින් පස්සේ print ඒකේ තිබුණානේ print වෙන්න ඕනේ මොනවද කියලා බලමු අපි ආපහු customer code and billing amount එක. හරි? එතකොට අපි දාගමු customer code එක customer code, cc, ඊට පස්සේ billing amount. .amt එකේ තමයි අපේ billing amount එක තියෙන්නේ. හරිද? දැන් හරි. දැන් ඔක්කොම complete. දැන් output එක එන්න ඕනේ. file save කරලා බලමු. enter account number එක දුන්නා. enter customer code එක residential customer R001 ගේ තමයි අපි බලන්නේ. enter number of units 60යි. customer code R001 billing amount 1100 rupees වලින් හරිනම් අපිට මේකත් හදන්න පුළුවන් නේ RS දාලා මේක rupees වලට එන double dot එන විදිහට format කරලා බලමු. හරි අපි ඉස්සෙල්ලා බලමු මේකේ cost එක හරිද කියලා 1100. හරිද? residential user කෙනෙක්නේ. එතන හරි R නේ දැම්මේ. එතන bill processing fee එක 200යි, service fee එක 300යි, එතන 500යි. ඊට පස්සේ 60 units ගත්තේ 10 ගානේ 600යි. එතන 600යි 500යි 1100යි. එහෙනම් අපි ඔය ටෙස්ට් එකක් කරලා බැලුවා. එහෙනම් හරි. යුනිට් ටෙස්ට් එකක් වගේ නේද අපි දැන් කළේ? හරි දැන්. එහෙනම් ඒ කොටස හරි කියලා හිතනවා. නමුත් අපි 90 exceed යුනිට් ගානකුත් දාලා බලන්න ඕනේ. අපි ඊට කලින් පොඩ්ඩක් හදලා බලමු. මෙතන total amount එක එන විදිහ පොඩ්ඩක් format කරගමු. මේකට දාමු percentage 0.2f කියලා. එතකොට දශම ස්ථාන දෙකකට මේ calculate වෙනවා. අපි මෙතනට rs dot එකකුත් දාමු. හරිද? දශම ස්ථාන දෙකකට මේ total amount එක calculate වෙලා තමයි දැන් එන්නේ. ඊළඟ මම මේක දාන විදිහ videos වලදී කලින් videos වලදී කියලා දීලා තියෙනවා. හරිද? මෙහෙම format කරගන්නේ කොහොමද කියලා. අපි දැන් save කරලා බලමු. residential customer කෙනෙක්ම දාමු. 002 එයාගේ දැන් අපි 90 over 100 කියලා දාමු. units ගාන 100 90 exceed වෙලා u is not defined un දාන්න ඕන තැනක u කියලා ඇති. මෙතන වැරදිලා u අකුර වැදිලා. එහෙනම් මෙතනත් ඒ වැරද්දම වෙලා තියෙනවා. හරි. අපි මොන run කරලා බලමු. R002 දෙමු. number of units ගාන 100 දෙනවා. customer code R002 billing amount 1520. අපි බලමු හරිද කියලා. residential customer කෙනෙක්මයි first 90 units වලට අපිට ආවා කලිනුත් 1100යි කියලා. ඊට පස්සේ 10ක් තියෙනවා 12 ගානේ. ඒ කියන්නේ
120යි. අපි බලමු හරිද කියලා. මේ රෙසිඩෙන්ෂල් කස්ටමර් කෙනෙකුටමයි කළේ. එතකොට ඔක්කොම 100යි නේ යුනිට්ස්. එතකොට පළවෙනි 90ම එයා පාවිච්චි කරලා තියෙනවා. එතකොට 90 ගානේ 10ක් 900යි 900යි 500යි 1400යි ඊළඟට තව 10ක් තියෙනවා 12 ගානේ 120යි 1400 120යි කියන්නේ 1520යි. එහෙනම් අවුට්පුට් එක හරි. දැන් මම අර ඉස්සෙල්ලා ෆෝමැට් කරපු නිසා මෙතන රුපීස් වලින් ඩබල් ඩොට් වැටිලා ෆෝමැට් වෙලා තියෙනවා. හරිද? අපි දැන් බලමු බිස්නස් කස්ටමර් කෙනෙකුටත් මේක හරිද කියලා. මේ ප්‍රෝග්‍රෑම් එකම රන් කරන්නනේ තියෙන්නේ. B001 දාමු. units ගාන 60 කියලා දාලා බලමු. බිස්නස් කස්ටමර්ට first 90 units වල cost එක වෙනස් වුණේ අර processing fee එකනොයි service fee එකනොයි නේ. අතෝර එනවා customer code B001 billing amount එක rupees 1300 කියලා. බලමු හරිද කියලා. processing fee 300 basic service 400 all together 700 60 units තිබුණේ එතන 600 700 plus 600 1300 නේද 1300යි 1300 නේ ආවේ. එහෙනම් ඒකත් හරි. එහෙනම් අපි අනිත් පැත්තත් බලමු. බිස්නස් කස්ටමර් කෙනෙක් 90 වලට වඩා වැඩියෙන් units use කරලා 100 units. එයාට එනවා billing amount එක 1750යි කියලා. ඒකත් අපි බලමු හරිද කියලා. bill processing fee එක 300යි 400යි 700යි 700යි 900යි 1600යි. හරිද 150ක් තව තියෙනවා. 1600යි 150යි 1750යි. එහෙනම් හරි ගාන. ඒ කියන්නේ අපි දැන් unit test එකක් කළේ unit by unit. අපි දැන් program එක බල check කළේ නැහැ. නේද? අපි කෙලින්ම අපි අපේ data ටික බැලුවා මේ practical problem එකේට දාලා හරිද කියලා. නේද? expected output එක හරි ගියා. ඒක අපි black box test එකක් තමයි කළේ. දැන් මට පුළුවන් ඕනනම් ගිහිල්ලා මේ code එකෙන් check කරන්න හරි R කියලා තියෙනවා. මෙහෙම තියෙනවා. නේද? මෙතන 90ට වඩා අඩුයි. ඔහොම check කරන්න පුළුවන් නේ code එක. හරිද? code එක දැන් code එක check කරන ගමන් මොනවා හරි data ටිකකුත් දාලා check කරන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා white box test එකක් කළා කියලා. හරිද? දැන් programmer නේ මමමනේ ලිව්වේ program එක. ඒතර programmer සාමාන්‍යයෙන් unit test එක කරන්නේ white box test එකක් විදිහට. එයා program එකම check කරනවා. දැන් අපිට කොයි හරි තැනක් දැන් ඔයාලට මතකනේ මෙතන අර මට වැරදිලා u අකුරක් type වෙලා තිබුණා. එතකොට දැන් මම මේ පැත්ත check කළේ නැතුව ඒ කියන්නේ residential customer කෙනෙක් 90ට වඩා වැඩි unit ගානක් use කරපු අවස්ථාවකදී තමයි ඒක ආවේ අපිට. 90ට වඩා අඩු unit ගානක් use කරපු වෙලාවේදී ඒක ආවේ නැහැනේ නේද? එතකොට මේ ඒ කියන්නේ හැම කේස් එකක්ම හැම අවස්ථාවක්ම අපි ටෙස්ට් කරන්න ඕනේ. එතන මට සමහර විට අතනින් චෙක් කරන්න නැතුව ප්‍රෝග්‍රෑම් එකෙන් චෙක් කළා නම් මම හරියට white box test එක කළා නම් මට අතන u අකුර මිස් වෙලා කියලා තේරෙනවා. නේද? ඒක නිසා අපිට black box test එක වගේම white box test එක වැදගත් වෙනවා. white box test එක වැඩිපුරම වැදගත් වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකක තියෙන logical errors හොයාගන්න. හරිද? syntax errors නම් ඔය normal testing වලදී අපිට හම්බ වෙනවා. logical errors අපිට ඒ වුණාට හම්බ වෙන්නේ නැහැ. අපිට output එකකුත් ඇවිල්ලා අර සමහර scenario හම්බු ලෙස ලැබෙන scenario එකකින් තමයි අපි කරලා තියපු එක වැරදි කියලා තේරෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි input දාලා expected output එක input දානවා expected output එක ওই විදිහට check කර හිටියනම් නේද? අපිට හරියටම logic එක බලන්න check කරගන්න නම් අපි white box test එකක්ම කරන්න ඕනේ. ඔන්න testing ගැනත් එක්ක මම ඔයාලත් එක්ක discuss කළේ. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියපු program එකයි මම ලියපු program එකයි අතර මොනවද තියෙන ප්‍රශ්න ඔයගලන්ට වැරදුනා නම් වැරදුනේ ඇයි ඒවා ඔයගොල්ලෝ විසඳ ගන්න. තවත් මේ වගේම Python ප්‍රශ්නකින් ඉස්සරහ වීඩියෝ එකකදී අපි ආයි නැවතත් කතා කරමු. ඔයගොල්ලෝ තවදුරටත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න. හැමෝටම සුබ දවසක්.